අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ විෂම ජාතීය කලාප සමතුලිතතාව. පළමු පාඩමේදී අපි සමජාතීය කලාප සමතුලිතතාව කතා කළා. එතනදී අපි කලාපයක් කියන්නේ මොකක්ද කියනවා හඳුනගත්තා. කලාපයක් කියලා ගත්තේ භෞතික හා රසායනික ගුණ අතරින් ඒකාකාර වුණු සමජාතීය කොටසක් කියන මතක ඇති. ද්‍රව්‍ය භෞතික හා රසායනික ගුණ අතරින් ඒකාකාර වුණු සමජාතීය කොටසක් කලාපයක්. ඊළඟට අපි කලාප සමතුලිතයක් ගැන කතා කළා, විශේෂයෙන්ම සමජාතීය කලාප. එතකොට අර මතක ඇති ද්‍රවම දෙකක් අතරේ දැන් මේ තියෙන්නේ ද්‍රව කලාප දෙකක්. ඒ ද්‍රව කලාපම දෙකක් අතරේ කිසියම් පොදු ද්‍රව්‍යයක් ව්‍යාප්ත වෙන්න ඇරලා. මේ අතරේ පොදු ද්‍රව්‍යයක් ව්‍යාප්ත වෙන්න ඇරලා ඒකේ අර ගතික සමතුලිතේ පොදු ද්‍රව්‍ය ව්‍යාප්ත වෙනවා. එතන ඇති වෙන ගතික සමතුලිතයෙන් අපි කතා කළා. දැන් මෙතන තියෙන්නේ ද්‍රවයක්. මෙතන ද්‍රවයක්. එතකොට මෙතන පොදු ද්‍රව්‍ය මොනවා හරි ව්‍යාප්ත වෙන්නේ. x කියලා ඉතින් එතනින් අපි කතා කළා කලාප සමතුලිතය. ඇත්තටම සමජාතීය කලාප සමතුලිතය කොහොම ගත්තා. දැන් කතා කරන්නේ විෂම ජාතීය කලාප සමතුලිතතාව. එතකොට විෂම ජාතීය කිව්වහම භෞතික හා රසායනික ගුණ අතරින් එකිනෙකට වෙනස් කලාප. උදාහරණයක් විදිහට දැන් අපි කියමු ද්‍රවයක් සහ ඝනයක් අතර ඇති වෙන්න පුළුවන්. ඒක විෂම ජාතීය කලාප සමතුලිතයක් ඇති වෙන්න පුළුවන්. ඝනයක් සහ වායුව අතර ඇති වෙන්න පුළුවන් විෂම ජාතීය සමතුලිතයක්. ආයේ එන්න පුළුවන් ද්‍රවයක් සහ වාෂ්ප අතර. ඔන්නෝම එකිනෙකට වෙනස් භෞතික කලාප අතර සමතුලිත වෙන්න පුළුවන්. ඒව තමයි අපි මෙතනදී විෂම ජාතීය කලාප සමතුලිත විදිහට ගන්න. ඉතින් අපි පාඩමේදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ මේතනදී ද්‍රව වාෂ්ප අතර ඇතිවන සමතුලිතය නැත්නම් ද්‍රව වාෂ්ප සමතුලිතතාව තමයි බලන්න යන්නේ. විෂම ජාතීය කලාප සමතුලිතයක් වශයෙන්. එනිසා අපි අලුතින් ගන්න මාතෘකාව ද්‍රව වාෂ්ප සමතුලිතතාව කියලා. ද්‍රව හා වාෂ්ප අතර ඇතිවන සමතුලිතතාව ඔය ගන්න පුළුවන්. දැන් අපි මෙතන හිතමු මේ තියෙන්නේ වතුරක් මේ වතුර තුල ද්‍රවයක් අඩංගු. ඔය විදිහට හිතන්න. දැන් ද්‍රවයක් අඩංගු කරලා තියෙනවා. එතකොට මේ වතුරේ මම මේවයි පෙන්නු කරන්න. මේවයි ද්‍රවයක් අඩංගු කරලා තියෙනවා. එතකොට දැන් මේ ද්‍රවය වාෂ්ප වෙන්න ගන්නවා. වාෂ්පී භවණය කියලා ගමු අපි මේ මතු පිට අංශු ඉවත් වෙන්න ගන්නවා. ඒකට හේතු වෙන්නේ ඇත්තටම මෙතනදී සාමාන්‍ය වායු අණු අතර ආකර්ෂණ බල වලට වඩා ද්‍රව අංශු අතර ආකර්ෂණ බල ටික ප්‍රබලයි. ඒතර මේ අංශු ගැටෙනවා වැඩි. එතකොට මේ ගැටුණාම වාෂ්ප වෙලා යන්න ප්‍රමාණවත් චාලක ශක්තියක් වාෂ්ප වී යන්න ප්‍රමාණවත් චාලක ශක්තියක් මේ අංශු වලට තිබුණොත් අන්න වාෂ්පයක් සාදමින් මේවා ඉවත් වෙලා යනවා. මේ විදියට ඉවත් වෙලා යන්න ප්‍රමාණවත් චාලක ශක්තිය තිබුණොත් ඉවත් වෙලා යනවා. වාෂ්පය හදනවා. මේක වාෂ්පී භවන ක්‍රියාවලිය. එතකොට දැන් මේ වාෂ්පී භවන ක්‍රියාවලියට කෙරෙහි උෂ්ණත්වය බලපානවා. දැන් අපි උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ ගත්තොත් මම මෙතන ගන්නම් අනුභාගය කියලා. මෙතන ගන්නම් චාලක ශක්තිය කියලා අපි සැලකමු. චාලක ශක්තිය උෂ්ණත්වයත් එක්ක මේ චාලක ශක්තිය ද්‍රවයක වුණා විචලනය මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මොකක්ද දැන් අපි හිතමු මේ එක්තරා උෂ්ණත්වයක් මේ කෙල්වින් අංශක 300ක් විතර කියලා හිතන්න. ඔන්න උෂ්ණත්වයේදී ඒ ද්‍රව අංශු වල චාලක ශක්තිය ව්‍යාප්තිය ද්‍රව්‍ය කෙල්වින් 300 ඔය දිනවා. ඊට පස්සේ අපි තව උෂ්ණත්වයක් ගමු ඉහළ උෂ්ණත්වයක්. එතකොට උෂ්ණත්වය මෙහෙම සැලකුවොත් කෙල්වින් 500 විතර උෂ්ණත්වයක් ඊළඟට ගමු. කෙල්වින් 500 විතර උෂ්ණත්වයක්. එතකොට අර මේ ශක්ති ව්‍යාප්තියේ මුදුන ශක්තිය වැඩි වෙන දිශාවට ව්‍යාප්ත වෙමි පුළුල් වෙමි. මෙන්න මේ විදිහට අපිට ප්‍රස්ථාරිකව ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මම පෙන්වන්න කරන්නම් මේ කෙල්වින් 500 විතර උෂ්ණත්වය. දැන් වාෂ්ප වෙන්න මේ විදිහට අදාළ වෙන ශක්තිය අපි මේවායි පෙන්වන්න කරමු. මෙන්න මේ අවස්ථාව කියලා පෙන්වන්න කරමු. මෙන්න මේවායි ගමු. ඒතර මේක වාෂ්පීකරණයට අදාළ ශක්තිය.
evaporation වාෂ්පීකරණයට අදාළ ශක්තිය. එතකොට මේ ශක්තිය ඉක්ම වූ අණුභාගය අපි මේවායේ ගමු කෙල්වින් 300දී 300 උෂ්ණත්වයේදී කෙල්වින් 500 විතර වෙනකොට මේ ශක්තිය ඉක්ම වූ අණුභාගය මෙහෙම වැඩි වෙනවා. ඒ හින්දා ඇත්තටම මෙහෙම හිතන්න ඒ වාෂ්පීකරණයට අදාළ වෙන ශක්තියට වඩා ඉහළ උෂ්ණත්වවලදී ඒ අයගේ චාලක ශක්තිය කයිනටික් කියලා චාලක ශක්තිය වැඩි වුණාම වාෂ්ප කලාපයට අංශු ගමන් කිරීම වැඩි. ඒ නිසා උෂ්ණත්වයේ කෙලින්ම මෙන්න මේ විදිහට වාෂ්පීකරණයට බලපානවා. ඒක ඊළඟ වැදගත් වෙන කාරණය. ඒ නිසා උෂ්ණත් එක්ක තමයි මේ විචලනය මුලින්ම අපිට අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි එළඹෙමු මම ගන්නම් මෙහෙම සම්ෘත වාජනයක් තුළ මෙන්න මේ ආකාරයට අපි සලකමු. සම්ෘත වාජනයක් තුළ ද්‍රවයක් අඩංගු කරලා තියෙනවා. සම්ෘත වමුණක් තුළ ද්‍රවයක් අඩංගු කරලා තියෙනවා. මේවා හිතන්න. දැන් ආරම්භයේදී මේ ද්‍රවයේ මතු පිට අංශු ද්‍රව වාෂ්ප මතු පිට අංශු මෙන්න මේ විදිහට අර ගැටුම් වැඩි වෙනකොට ඉවත් වෙලා යන ප්‍රමාණවත් චාලක ශක්තිය එනකොට මේ අංශු ඉවත් වෙලා යනවායි කියලා අපි සලකනවා. ඔන්න ඉවත් වෙනවා. මේක ඇත්තටම වාෂ්පීභවනය. ඒකට හේතුව වාෂ්පීභවනය කියන්නේ මේ මතු පිට අංශු තමයි යන්නේ. අභ්‍යන්තරයේ ඉඳන් අංශු යනවා නම් ඒක වාෂ්පීකරණය. අපි ඉදිරියට වෙනම කතා කරමු. එතකොට වාෂ්පීභවන ක්‍රියාවලිය ඔහොම වෙනවා. දැන් වාෂ්පීභවන ක්‍රියාවලිය වෙලා වාෂ්ප කලාපයේ අදාළ අංශුන්ගේ පිරීලා යන්නේ. වාෂ්ප කලාපයේ අදාළ අංශුන්ගේ ඝනත්වය වැඩි වෙනකොට අන්න ඒ වාෂ්ප අංශු මේ ආකාරයට ඒගොල්ලන්ගේ ශක්තිය අඩු කරගනිමින් නැවත ද්‍රව කලාපයේ මත වැටෙන්න ගන්නවා. මේ විදිහට නැවත ද්‍රව කලාපයේ මත වැටීම ඝනීභවනය. දැන් මෙහෙම වාෂ්පීභවන ක්‍රියාදාමය අපි නැත්නම් වාෂ්පීකරණය කිව්වත් කමන්නේ සහ ඝනීභවන ක්‍රියාවලිය ඔය දෙකම සිදුවෙන අවස්ථාවක් හිතන්න. මේක මම ප්‍රස්තාවිකව මෙහෙම පෙන්වුම් කරන්න වැඩි දුර ප්‍රස්තාවයක් මගින් මොකද්ද මේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ ආකාරයට මෙතන වේගය ගන්නවා කාලයට එරෙහිව මම ඔයයි පෙන්වුම් කරන්න. දැන් පළමුව නියත ශීඝ්‍රතාවයකින් වේගයකින් වාෂ්පීකරණ ක්‍රියාවලිය දිගටම මේවයි සිදුවෙවි පවතිනවා කියලා සලකනවා. එතකොට මේ තියෙන්නේ වාෂ්පීකරණය. ඔන්න වාෂ්පීකරණය. ආරම්භයේදී ශුන්‍ය මට්ටමකින් වාෂ්ප කලාපයේ අංශු පිරීලා යනකොට ශුන්‍ය මට්ටමකින් පටන් අරගෙන ඝනීභවනය පොඩ වැඩි වුණා කියලා සලකනවා. එතකොට ඝනීභවන ක්‍රියාවලිය අපි ඔයයි සලකනවා. ඔන්නම ඝනීභවන ක්‍රියාවලිය වැඩි වෙනවා. කිසියම් අවස්ථාවක් වෙනවා දැන් මම මේ පෙන්වුම් කරන්නේ ඝනීභවනය. කිසියම් අවස්ථාවක් වෙනවා මෙන්න මේ වාෂ්පීකරණයයි ඝනීභවනයයි නියත සමාන ශීඝ්‍රතාවයකින් සිදුවන. අන්න මේ අවස්ථාවේදී අපි ඒ අවස්ථාවක් මෙන්න මේවායි පෙන්වුම් කළොත් මෙහෙම හිතන්න මේ තියෙන්නේ වායු මේ තියෙන්නේ ද්‍රවණ වාෂ්පීභවන හා ඝනීභවන ක්‍රියාවලිය සමාන නියත ශීඝ්‍රතාවයකින් සිදු වුණොත් අපි සලකනවා මේ පද්ධතිය ගතික සමතුලිත අවස්ථාවකට එනවා කියලා. ගතික සමතුලිත අවස්ථාවක් කියලා සලකනවා. එතන මේවයි ගතික සමතුලිත අවස්ථාවකට එනමුනහම විශේෂයෙන්ම ද්‍රවයක් හා මේ වගේ වායු අතර ගතික සමතුලිතයක් ඇති වුණොත් අපි ඒක ද්‍රව වාෂ්ප සමතුලිතයක් කියලා ගන්නෙ. ද්‍රව වාෂ්ප සමතුලිතයක් කියලා ගන්නෙ. ඒකට ද්‍රවය හා වාෂ්පය අතර ඇතිවන ගතික සමතුලිතය අපිට අර වගේ නිරූපණය කරන්න පුළුවන්. ඉතින් එකිනෙකට වෙනස් කලාප අතර ඇති වෙන කලාප සමතුලිතයක්, එකිනෙකට වෙනස් කලාප ද්‍රව හා වාෂ්ප නිසා ද්‍රව වාෂ්ප සමතුලිතයක්, ඔන්න ඔය කාරණා වැදගත් වෙනවා. ඊළඟ එක තමයි එහෙම ද්‍රව වාෂ්ප සමතුලිතයකට එනගුණයෙන් පස්සේ ඒගොල්ලන්ගේ ඒ එක් කලාපවල ඒ සංරචකවල මෙන්න මේක ප්‍රමාණය මවුල ප්‍රමාණය
පරිමාව ඊළඟට පීඩනයේ උෂ්ණත්වය ඝනත්වය ඒ වගේ විශේෂයෙන්ම මහේක්ෂ ගුණ නියත මට්ටමක පිළිගන්නවා. නැවත මතක තියාගන්න ප්‍රමාණ මවුල ප්‍රමාණ ඊට පස්සේ පරිමාව පීඩන උෂ්ණත්ව මෙන්න මේ වගේ දේවල් ඝනත්ව මේවා නියත මට්ටමක පවතිනවා. ඉතින් ඒක නිසා මේක ද්‍රව වාෂ්ප සමතුලිතයක් මේක එකිනෙකට වෙනස් කලාප අතර ඒ නිසා මේක විෂම ජාතිය සමතුලිතයක් කියලා අපිට අරගන්න පුළුවන්. ඔන්න ඔය කාරණා ටික අපිට පළමුව වැදගත් වෙනවා. මෙන්න මේ කරුණු ටික විශේෂයෙන්ම පළමුව මතක තියාගන්න. ඊළඟ වැදගත් වෙන දේ අදාළ වාෂ්ප අංශුන්ගේ ඒ අදාළ උෂ්ණත්වයේදී පිරීලා ගියන් පස්සේ ඒ අදාළ උෂ්ණත්වයේදී අදාළ වාෂ්ප අංශුන්ගේ පිරීලා ගියන් පස්සේ ඇති වෙනවා ද්‍රව කලාපයේ මත කොහොමද තෙරපුමක්. ඒ අදාළ වාෂ්ප අංශුන්ගෙන් පිරීලා ගියන් පස්සේ ඇති වෙන තෙරපුමට කියන්නේ අදාළ ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා. ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා අපි ගන්නෙ. ඒක සාමාන්‍යයෙන් P නෝට් කියලා සංකේතවත් කරන්නේ. ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩනය. දැන් මෙතන තිබුණේ ජලය නම් එතකොට ජල වාෂ්ප මගින් ඒ අදාළ උෂ්ණත්වයේ ඇති වෙන පීඩනය ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය කියලායි ගන්නෙ. ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය. එතකොට ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය නම් අපිට ඒක P ජලය නෝට් කියලා ඔයයි සංකේතවත් කරන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න මේ පෙන්වුම් කරන්නේ වාෂ්ප කලාපයේ අදාළ අංශු මගින් ද්‍රව පෘෂ්ඨයේ මත ඇති කරන තෙරපුම. අතරම ද්‍රව පෘෂ්ඨය විතරන්නේ යවටත් එක්කම මේ තෙරපුම ඇති කරනවා. ඒක සංතෘප්ත වාෂ්ප පීඩනය. එhmenan ඔන්න අපි විෂම ජාතිය කලාප සමතුලිතය ද්‍රව වාෂ්ප සමතුලිතය ඒ හා සම්බන්ධ ඉතාමත් වැදගත් වෙන කරුණු කීපයක් ගැන අවධානය යොමු කළා. ඊළඟ වැදගත් වෙන කාරණය තමයි මේ විදිහට විෂම ජාතිය සමතුලිතය ද්‍රව වාෂ්ප සමතුලිතයට එළඹුණාන් පස්සේ මේ කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන්නේ මේ ද්‍රව කලාපය. මෙතන වායු කලාපේ නම් මේ ද්‍රවය මෙතන වායු නම් මේ සමතුලිතය කෙරෙහි ඇත්තටම මේ විෂම ජාතිය සමතුලිතය කරන්නේ මේ ඕනෑම විෂම ජාති සමතුලිතයක් කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන්නේ උෂ්ණත්වයයි පීඩනයයි. ඒ උෂ්ණත්වය සහ පීඩනය වෙනස් කරනකොට විෂම ජාතිය කලාප සමතුලිතය වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙතනදී උෂ්ණත්වය හා පීඩනය අනුව විශේෂයෙන්ම මේක උෂ්ණත්වයත් එක්ක ගියේ කලාප වෙනසක්. කලාප වෙනසක් කියන්නේ දැන් ද්‍රව වායු ඝන මේ කලාප අතර වෙනසක් නම් උෂ්ණත්වයේ පීඩනය කරුණු දෙකම රාශි දෙකම බලපාන. ඊළඟ වැදගත් වෙන කරුණ ඒවා කොම මූලධර්ම විශේෂයෙන් මතක තියාගන්න මේ පාඩමේ ඉදිරියේදී කතා කරන්න තියෙන ගොඩක් කරුණු සඳහා ඒ දේවල් ප්‍රයෝජනවත් වෙනවා. දැන් ඔයාලා මෙන්න මේකේ යන අවධානය යොමු කළ යුතුයි. මොකද්ද? මේ කලාපයක ද්‍රව කලාපය කියලා ගමු. මේ ද්‍රව කලාපයක සංයුති. ඒ කියන්නේ මේ ද්‍රව කලාපය තුල තියෙන ඒ අදාළ සංරචකවල ප්‍රමාණ විස්තර කරන්න ගියොත් අපි යොදාගන්නේ සාමාන්‍යයෙන් ආකලනය කරන්න පුළුවන් භාගික රාශි. ආකලනය කරන්න පුළුවන් භාගික රාශි කියන්නේ උදාහරණයක් විදිහට මෞල භාගය ගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්කන්ධ භාගය ආකලනය කරන්න පුළුවන් භාගික රාශි. දැන් මේකේ සංරචක එකක් ඉන්න කමන්නේ සංරචක දෙකක් තිබුණා නම් ඒගොල්ලන්ගේ මෞල භාග මේ මෞල භාග එකතු එකයි. එසා භාගික රාශි නෝ නැත්නම් ප්‍රතිශත විදිහට මෞල ප්‍රතිශත ස්කන්ධ ප්‍රතිශත මොකද ප්‍රතිශත නම් එකතුව 100යි. ඒ නිසා සාමාන්‍යයෙන් මේ සංරචකවල සංයුති ගැන කතා කරනකොට අපි ආකලනය කළ හැකි භාගික රාශි ගන්න. විශේෂයෙන්ම සාන්ද්‍රණී ගන්නෙ නැහැ. සාන්ද්‍රණී ගන්න නැත්නම් ඒක ආකලනය කරන්න බෑ. ඒ කියන්නේ සංරචක දෙක සාන්ද්‍රණී එකතු කරන්නේ නැහැ. ඒ නිසා අපි සාන්ද්‍රණීය වගේ දෙයක් භාවිත කරන්නේ.
ඒ කරුණු ඇත්තටම කෙටි ප්‍රශ්න වලට තමයි ඕනේ. දැන් මම මේ ගොඩාක් කියවෙන දේවල් මේව මූලික දේවල් අරන් ගණිතමය දෙයක් අපි ඉදිරියට ගත්තා. නෝ කෙටි ප්‍රශ්න වල වගන්ති වලදී තමයි ප්‍රයෝජනවත් වෙන්නේ. නිසා බොහොම කල්පනාවෙන් ඉඳී මේ පාඩම් පෙළ මම ඉදිරියට සිද්ධාන්ත අරගෙන යනකොට විශේෂයෙන්ම මතක තියාගන්න ඒවා ගැන අධ්‍යයනය කරන්න. මොකද අපි කලින් කතා කරපු සමජාතීය කලාප සමතුලිතයට වඩා මේකේ වෙනස මේකේ තියෙන සිද්ධාන්ත මේ කරුණු බහුවර්ණ වලට හරවන්න පුළුවන් ඕනි පැත්තකට. නිසා මේ මගේ පාඩම් පෙළ බොහොම වමනාවෙන් අධ්‍යයනය කරන්න. පාඩම් පෙළ අලුත් කෙනෙක් නම් විශේෂයෙන්ම අපේ පාඩම් සබ්ස්ක්‍රයිබ් කරලා ඒක එක්කම සම්බන්ධ වෙලා ඉන්න මේ සමතුලිතයේ සම්පූර්ණ කතා විදියට ගෙන යන්න. දැන් අපි පොඩ්ඩක් බලමු මේ වාෂ්ප පීඩන මයින ආකාරය. විශේෂයෙන්ම අපි ජලයේ ඇතුළේ සංතෘප්ත වාෂ්ප පීඩන මැනගන්න ආකාරය බලමු. මම මේව ගන්න සංතෘප්ත වාෂ්ප පීඩන මැනීම සංතෘප්ත වාෂ්ප පීඩන මයින ආකාරය පොඩ්ඩක් බලමු. සංතෘප්ත වාෂ්ප පීඩන මයින්ඩ යනකොට විශේෂයෙන්ම අපි රසදිය පීඩනමානයක් යොදාගෙන මෙන්න මේ ආකාරයට ගන්න පුළුවන්. මෙන්න මම පෙන්වුම් කරනවා රසදිය පීඩනමානයක් යොදාගෙන මේ මුල් අවස්ථාව ඔයයි හිතන්න මෙන්න රසදිය වායුගෝල පීඩන තත්ත්වය යටතේ අපි ඔයයි ගමු. මෙන්න වායුගෝල පීඩන තත්ත්වය යටතේ රසදිය කඳ එතකොට සාමාන්‍යයෙන් 760ක විතර මිලිමීටර උස රසදිය කඳ කොහොම අපිට අරගන්න පුළුවන්. මොකද්ද මම මේ පෙන්වුම් කරන්නේ මෙතන මේ රසදිය වායු පීඩන මානය කොහොම වායුගෝල පීඩන තත්ත්ව යටතේ වායුගෝල පීඩන තත්ත්ව යටතේ වයි හිතමු. හරි. දැන් නැමි පිපෙට්ටුවක් වගේ භාවිතා කරලා මේකට ජලය ඇතුල් කරොත් ඒක පොඩ්ඩක් මේක මතක තියාගන්න. දැන් මෙතන මේ රසදිය වාෂ්පයක් ඇති වෙන්න පුළුවන්. ඒක තාම සුළු වශයෙන් ඒකේ ඇත්තටම බලපෑමක් නැහැ. රසදිය කියන්නේ වාෂ්පශීලීත්වයේ දෙහිලින්ම අඩු සංරචනයක්. අපි ඉගෙන පසුව මේ කතාවේ ඉදිරියේදී කතා කරනවා. ඒ නිසා මේක කෙලින්ම වායුගෝල පීඩන බලපෑමක් කියලා සලකන්න පුළුවන්. අපි ඊළඟ අවස්ථාවේදී නැමි පිපෙට්ටුවක් ආධාරයෙන් මේකට ජලය ඇතුල් කළොත් මම මේ අවස්ථාව මේ වගේ පෙන්වුම් කරන්න. මේ තියෙන්නේ අර වගේම අපි කලින් විදිහටම ගත්ත කෙලවරක් සම්බුත කරපු නලය. දැන් ජලය ඇතුල් කළොත් ඊළඟ අවස්ථාවේදී මේ රසදිය කඳ මේ වගේ පහළට මෙන්න අර ජලය නැත්නම් මේ ද්‍රවය පෙන්වුම් කරන්න. නොය අපි ගමු. මේ කියන්නේ අදාළ ද්‍රවය. දැන් ද්‍රවය වාෂ්ප වෙනවා. ඒ වාෂ්ප වීම වගේ පීඩනයක් ඇති කරනවා අදාළ උෂ්ණත්වය. ඒතර රසදිය කඳ පල්ලෙහාට ආවා. අපි ඔය ගමු. දැන් ඊ අදාළ උෂ්ණත්වයේ ද්‍රවය වලින් ඇති කරන වාෂ්ප පීඩනය ඔන්න. ද්‍රවය වලින් ඇති කරන වාෂ්ප පීඩනය ඔන්න. දැන් ද්‍රවය මගින් ද්‍රව වාෂ්පය මගින් පීඩනයක් ඇති කරලා මේ පල්ලෙහාට අල්ලු කරලා තියෙන්නේ. ඒ සමේ ද්‍රවය මගින් ඇති කරන පීඩනය අවශ්‍ය නම් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට පළමුව වායුගෝල පීඩනයයි. ඒ කියන්නේ මුල් අවස්ථාවේ රසදිය කඳ හා නව අවස්ථාවේ රසදිය කඳ. ඔයයි ගමු අපි අතර වෙනසින් අන්න ඒ වෙනසින් අපිට පීඩනය ගන්න පුළුවන්. ඒක තමයි මේ ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩනය අදාළ උෂ්ණත්වය. ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩනය කියන දැම්මා ගන්න පුළුවන්. දැන් සෙන්ටිග්‍රේඩ් 25 ජලය සෙන්ටිග්‍රේඩ් අංශක 25 ජලය වගේ භාවිතා කළොත් ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය 24ක් විතර එනවා රසදිය මිලිමීටර නැත්නම් මිලිමීටර 24ක විතර එන්නේ. දැන් මේ සාමාන්‍ය වායු ගෝල පීඩනය ඊළඟට හොඳට පුළුවන්. ඔය කතාවේ වැදගත්ම වෙන දේ තමයි දැන් සෙන්ටිග්‍රේඩ් 100 නටන ජලය වගේ මේ තුලට සෙන්ටිග්‍රේඩ් 100 නටන ජලය වගේ ඇතුල් කළොත් අන්න වැදගත්ම වෙන කරුණ එනවා මේ කතාව අපේ අවසානයේ යන
වැදගත් වෙන අවස්ථාවට එනවා. මෙන්න මේ විදිහට මම පෙන්නු කරන්නම්. මේවයි ගන්න අපි අරගත්තොත් එහෙම මෙන්න මේ විදිහට අර සංවෘත නලය මෙන්න රසදිය මට්ටම එතකොට සෙන්ටිග්‍රේඩ් 100 නටන ජලය ඇතුළු කළොත් සෙන්ටිග්‍රේඩ් 100 නටන ජලය මෙන්න මේ වගේ ඔන්න ඔය අපිට අරගන්න පුළුවන්. හරි. දැන් රසදිය කඳ හොඳටම පහළට තල්ලු කරලා ඒ කියන්නේ නටන ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය තමයි ඔතන එන්නේ. ඒතකොට මම මේක ගත්තොත් මේ ද්‍රවය සෙල්සියස් අංශක 25 විතර ජලය නම් සාමාන්‍ය රසදිය මිලිමීටර 24ක් විතර නටන ජලය වගේ ගත්තොත් මම මෙතන සෙන්ටිග්‍රේඩ් 100 ජලය කියලා ගත්තොත් අපිට මොම ගන්න පුළුවනි. එතකොට සම්පූර්ණයෙන්ම අර මුළු පීඩනයේ 760යි රසදිය මිලිමීටරම තමයි මේ රසදිය මට්ටම අතර වෙනස අවස්ථා දෙකේ. ඒකෙන් අපිට එළවෙන්න පුළුවන් කෙලින්ම ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය. කවුද නටන ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය? සාමාන්‍ය වායු වල පීඩනය මේ තියෙන්නේ. එතකොට අපි සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා අරගත්තොත් 24ක් විතර මිලිමීටර රසදිය මිලිමීටර කොහේ ගන්න. එතන සෙන්ටිග්‍රේඩ් 100 දී වගේ ගත්තොත් එහෙම අන්න සෙල්සියස් අංශක 100 දී වගේ අපි ගත්තොත් මොකද කියන්නේ ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනයේ ඒ වෙලාවේ 760ක් විතර රසදිය මිලිමීටර වය අරගන්න පුළුවන් එක අවස්ථාවලදී. එහෙම ගන්න පුළුවන්. අතරමැදි උෂ්ණත්වවලදී තෝයි අපිට ගන්න හැකියි. ඒ නිසා මතක තියාගන්න මේ වාෂ්ප පීඩනයේ කෙරෙහි කෙලින්ම උෂ්ණත්වය බලපානවා. උෂ්ණත්වය වෙනස් වීමත් එක්ක වාෂ්ප පීඩනය වෙනස් වෙලා යනවා. අපි උෂ්ණත්වය සමග මෙන්න මේ සංතෘප්ත වාෂ්ප පීඩන විචලනය ප්‍රස්ථාරගත කළොත් උෂ්ණත්වයේ සමග සංතෘප්ත වාෂ්ප පීඩන විචලනය ප්‍රස්ථාරගත කළොත් මම මෙහෙම ගන්නම් උෂ්ණත්වය සමග සංතෘප්ත වාෂ්ප පීඩන විචලනය උෂ්ණත්වයේ සමග සංතෘප්ත වාෂ්ප පීඩන විචලනය ප්‍රස්ථාරගත කළොත් අපිට මෙන්න මේ ආකාරයට ගන්න පුළුවන්. මම මෙතනින් ගන්න ප්‍රස්ථාරය. එතකොට අපි මෙතන ගමු සංතෘප්ත වාෂ්ප පීඩනය කෙටියට ගත්තේ. මෙතන උෂ්ණත්වය අපි උෂ්ණත්වය ගමු සෙල්සියස් අංශක වලින් සංතෘප්ත වාෂ්ප පීඩනය කිලෝ පැස්කල් වය ගමු අපි උෂ්ණත්වයේ සමග. දැන් මේ වගේ අවස්ථාවකදී අපි අරගත්තොත් ප්‍රස්ථාරිකව මෙන්න මෙහෙම ලැබෙනවා. ඇත්තටම අඩු උෂ්ණත්වවල ඉඳන් වාෂ්ප පීඩන ඉහළ යෑමක් කොහේ තියෙනවා. එතකොට ටික ටික ඔහම ගිහිල්ලා උෂ්ණත්වය වැඩි වෙනකොට නිකන් ඝාතීය විචලනයක් කොහේ දකින්න ලැබෙන්නේ. කොහොම ගන්න පුළුවන්. දැන් ජලය වගේ දෙයක් ගත්තොත් ඒ ජලය වගේ දෙයකට අදාළ වුණා ඔන්න ඔය අපිට දකින්න ලැබෙනවා. කොහොම වක්‍රයක්. දැන් සෙල්සියස් අංශක දැන් ජලය කියලා ගත්තොත් සෙල්සියස් අංශක 25 දීතර සෙල්සියස් අංශක 25 දීතර මම මේ අරින් වෙන්නු කරනවා. සෙල්සියස් අංශක 25 දීතර නම් මේ තියෙන සෙල්සියස් අංශක 25 නම් කිලෝ පැස්කල් සාමාන්‍යයෙන් 3.168ක් විතර කොයි ලැබෙයි වාෂ්ප පීඩනය. ඒ වගේ අරගන්න සෙල්සියස් අංශක 100ක් විතර වෙනකොට සෙල්සියස් අංශක 100ක් විතර වෙද්දී කිලෝ පැස්කල් වලින් ඇත්තටම 100ක්ම වගේ ඉන්නේ නැත්නම් 760යි රසදිය මිලිමීටර නම් කිලෝ පැස්කල් 100ක් විතර එන්නේ. ඔය වගේ යනවා. උෂ්ණත්වය වැඩි වෙන්න මේ විදිහට මෙයාගේ සංතෘප්ත වාෂ්ප ඉන්නේ ඉහළ ගිහින් වැදගත්ම වෙන්නේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 374ක් විතර වෙද්දී මම මේවා දැනට ප්‍රස්ථාරය පෙන්වන්න කරන්න. එතකොට සංතෘප්ත වාෂ්ප පීඩනය මම මේ වගේ අරගන්නම්
සංතෘප්ත වාෂ්ප පීඩනය 22100ක් විතර කිලෝපැස්කල් නැත්නම් 221.5ක් විතර කිලෝපැස්කල් නැත්නම් වායු වල බා කියන ඉන්නේ 221 විතර මොම ගන්න පුළුවන්. මේ තමයි උෂ්ණත්වයත් එක්ක ජලය වගේ ද්‍රවයක ඒගොල්ලන්ගේ සංතෘප්ත වාෂ්ප පීඩන වැඩි වෙන හැටි. ඒතකොට ද්‍රව වාෂ්ප සමතුලිතයක් ඔය විදිහට තියෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ උෂ්ණත්වය තමයි මේ ද්‍රව වාෂ්ප සමතුලිතයේ තියෙන්න පුළුවන් ඉහළම තැන. මේ උෂ්ණත්වය ද්‍රව වාෂ්ප සමතුලිතයේ පවතින්න පුළුවන් ඉහළම උෂ්ණත්වය ඊට වඩා ඉහළ උෂ්ණත්වයක ද්‍රව වාෂ්ප සමතුලිතයක් තියෙන්න බෑ. මේකට කියනවා මේ ලක්ෂය අපි අවදි ලක්ෂය කියලා ගන්නෙ. අවදි ලක්ෂය කියන්නේ ද්‍රව වාෂ්ප සමතුලිතයේ පිටාට පුළුවන් ඉහළම ලක්ෂය අවදි ලක්ෂය වයින්කි. ඊට අදාළ උෂ්ණත්වය අපි අවදි උෂ්ණත්වය කියලා ගන්නෙ. අවදි උෂ්ණත්වය ජලයට අදාළ නම් 377. ඊට අදාළ පීඩනය අපි අවදි පීඩනය කියලා ගන්නෙ. අවදි පීඩනය. අවදි පීඩනය සාමාන්‍යයෙන් 221යි බා නැත්නම් 222.100 කිලෝපැස්කල් වුණා මතක තියාගන්න. විශේෂයෙන්ම ජලයට අදාළව මෙන්න මේ ජලය නටන උෂ්ණත්වයේ කාපාංකය සහ ජලයේ අවදි උෂ්ණත්වය, අවදි පීඩනය සහ ඒ අවදි ලක්ෂය. අවදි ලක්ෂය කියන්නේ ද්‍රව ජලයයි ජල වාෂ්පයි මේ විදිහට ද්‍රව වාෂ්ප සමතුලිතයක් තියෙන පුළුවන් ඉහළම ලක්ෂය. ඉහළම ලක්ෂය. ඔන්න විදිහට අපිට අරගන්න පුළුවන්.